බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิปิสุนาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิปรุสาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิสัมปรัปปลาปาเวรมณีสิกขาปดังสมาธิยามิมิจฉาจีวาเวรมณีสิกขาปดังสมาธิยามิมีติสารณสหิตโวอาจีวอัตตมกสีลยමාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. හොඳයි. අද දවසේ මේ හැම සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ මීට මාස 3කට මත්තෙන් ඒ මිය පරලොවයන්ට එදුණු ඒ සීතා අමරසිකර මෑණියන් සිහිපත් කරගෙන මාස 3ක් පිරීම නිමිති කරගෙන ඒ බෞද්ධ සම්ප්‍රදායානුකූලව අද දවසේ මේ නිවස තුල ධර්ම දේශනාවක් සිදු කරලා ඒ වගේම හිට දහවල් දාණය සාංගික දානයක් වශයෙන් පූජා කරලා ඒ ජනිත වනේ පුණ්‍ය ශක්තිය ඒ මෑණියන්ට අනුමෝදන් කිරීමත් ඒ වගේම ඒත් මාස කිහිපයකට මත්තෙන් මිය පරලොවයන්ට යෙදුණු ගුණවතී වික්‍රමසිංහ මදනායකගේ මෑණියනුත් සිහිපත් කරගෙන තමයි අද දවසේ මේ ආකාරයට මේ ධර්ම දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ කෙනෙක් මිය පරලොව ගියාම අපේ ජීවිතය ඒක අවස්ථාවක් වෙනවා අපිට වෙනදට වැඩිය ධර්මානුකූලව හිතන්න සහ ඒ පැත්තට යොමු වෙන්න. මිය පරලොව ගියාම තමයි අපිට ඒ පැත්තට නැඹුරු වීම බොහෝ විට සිදු වෙන්නේ. ඉතින් ඒ මරණය කෙසේ වෙතත් මේ අත්තන් ඒ ධර්මානුකූල පැත්ත ඒ කියන්නේ සංඝ රත්නය වෙනුවෙන් බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහි අසීමිත ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ කටයුතු කරන පිරිසක්. ඉතින් අද දවසේ මේ විශේෂ වශයෙන් ධර්ම දේශනාව සිදු කරන්නේ මේ මරණය සිහිපත් කරගෙන මේ මෑණියන් සීතා අමරසේකර මෑණියන්. මේ මෑණියන් අපට අපේම මෑණියෝ කෙනෙක් වගේ විශේෂයෙන්ම මේ අපට විතරක් නෙවෙයි මේ හැම සිළු දෙනාටම වචනකින්වත් හිතර දෙන්නේ නැති වෙන්න හැමෝටම ආදරය ගෞරවයෙන් ඒ කටයුතු කරපු මේ මෑණියන් කෙනෙක් තමයි මේ සීතා අමරසේකර මෑණියන්. ඉතින් මේ මෑණියන්ට කරන්න පුළුවන් උපරිම යුතුයකම තමයි
අද දවසේ අපි මේ දේශනා කරන ධර්ම දේශනාව තුලින් අපේ හිත යම්තාක් දුරට හදාගෙන හිත සකස් කරගෙන හිතට එන ඒ සිතුවිලි দমনය කරගන්න ඒ ශක්තිය තුලින් ඒ පුණ්‍ය ශක්තිය ඒ මෑණියන්ට අනුමෝදන් කරන්න. එතකොට අපි පිනක් කරාම ඒක ප්‍රතිඵල ගොඩාක් බලපාන්නේ අපි ඒ දෙයට ප්‍රතිචාර දක්වපු විදිය. අපි හිතපු විදිය. සමහර විට අපේ සමහර චේතනා පිරිසුදු නැහැ. අපිරිසුදු ආත්මාර්ථකාමී. සමහර විට අපේ චේතනා පරාර්ථකාමී. අපේ පැත්තට හිතන්නේ නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕන පුළුවන් තරම් මේ අපිට ලැබිච්ච මේ මනුස්ස ජීවිතය තුළ පරාර්ථකාමී වෙන්න. අපි බොහෝ වෙලාවට අපි බලන්නේ තමන්ට රැස් කරගන්න, තමන්ට ලබා ගන්න. අපි සමාජයට මේ පැත්තට දෙන්න කල්පනා කරන්නේ. අපි ආදරේ උනත් බලාපොරොත්තු වෙන මොන පැත්තටද? අපි ආදරේ බලාපොරොත්තු වෙන්නේ මේ පැත්තට. මට ආදරේ කරන්න. මගෙන් ආදරයක් නැහැ. එහෙමනේ තියෙන ලෝකෙනේ. මේ පැත්තට ගන්න විතරයි බලාපොරොත්තු, මේ පැත්තට දෙන්න අපේ හිත නැහැ. ඒක තමයි සසර කියලා කියන්නේ. සසර පුරුද්ද වෙලා තියෙන්නේ මෙහෙට ගන්න. මෙහෙට දෙන්න පුරුදු වෙලා නැහැ. එතකොට බෝධිසත්වෙක් වෙනවා කියන්නේ මේ පැත්තට යා ට්‍රේනින් කරන පුරුදු කරන මේ පැත්තට දෙන්න. අර දැන් අපි අහලා තිනවනේ අර වඳුරගේ කතාව. ඒ වැද්දා ගලකින් ගැහුවා. ගලකින් මොකද කරේ? පාර පෙන්නුවා. ගමේ මේ ඇත්තේ මේ ලේ ගලනවා දැන් වැද්දට. මේ වැද්ද අතරමං වෙලා ඉන්නේ. එයා මේ ආහාරයට ගන්න තමයි මේ කොමාරි ගලක් ගැහුවා. ගලේ කොමාරි ඔළුවට වැදුනා. දැන් මේ පැත්තේ ලේ එනවා. දැන් වඳුර දන්නවා මේ බෝධිසත්වයෝ දන්නවා මේ ඉන්නේ පාර මෙයාට හොයාගන්න බැරුව මෙයා අතරමං වෙලා මං කොමාරි පාර පෙන්වන්න කියලා මේ අතින් ලේ තුවාලේ වාගෙන මේව පැන ගියා පාර පෙන්නා. ඒ කියන්නේ පරාර්ථකාමීද නැද්ද? දැන් අපිට ගලක් ගැහුවොත් කොහොමදනේ? ඒ නිසා අපිට පුළුවන් තරම් මේ මනුස්ස ජීවිතේ අර්ථවත් ජීවිතයක්, වැඩදායී මනුස්ස ජීවිතයක් කියලා අපි කියන්නේ එයා කොච්චර පරාර්ථකාමීව හිටියද කියන එක. පරාර්ථකාමීත්වය තමයි මේ මාර්ගය. මේ බෝධිසත්වරු බුදුවරු පුරුදු කරන්නේ කියන්නේ දේශනා කරන්නේ පරාර්ථකාමී වෙන්න. එතකොට ඒක අපිට ඒ පරාර්ථකාමී වෙන්න අපේ මමත්වයේ ටික අඩු වෙනවා. දැන් මේ මමත්වයේ නිසා මේ සීල ප්‍රශ්න දැන් මේ කොරෝනා වලින් බය වෙලා ඉන්නේ. ලෝකෙම බය වෙලා. ඒ බය වෙලා ඉන්නේ අපිට මමත්වයක් තියෙනවා. මම මගේ කියන දැඩි හැඟීමක් තියෙනවා. ඒතර මගේ කියන හැඟීම තියෙන තාක්කල් අපිට රිදෙන ප්‍රමාණය වැඩි. දැන් සමහරවිට එක ගෙදරක එක මරණයක් සිදු වුණාම මේ ගෙදර තුන් දෙනෙක් හිටියොත් තුන් දෙනාට තුන් විදියක් දැනෙන්න පුළුවන්. කවදාවත් ඒ තුන් දෙනාට අපි කියමු මේ තුන් දෙනෙක් ඉන්නවා කියලා. ඒ හරි පස් දෙනෙක් හරි දෙන්නෙක් හරි එහෙම හිටිය කියලා. අපි තුන් දෙනෙක් ගමු උදාහරණ. මේ තුන් දෙනාට මරණයක් වුණොත් සමාන දැනනවද වෙනස්ව දැනෙන්නේ? එකිනෙකාට වෙනස්ව දැනෙන්නේ. එතකොට ඒ එක්කෙනාගේ සමානාවට අපි බලන්න ඔය මල ගෙවල් වල ගියාම ගොඩාක් වෙලාවට අපි මධ්‍යස්ථව බලන් ඉන්න ඔය මිනිස්සු දිහා. ඒතර සමහර මිනිස්සු හයියෙන් අඬනවා. සමහර ඒ ගෙදර කට්ටිය අඬන්නේ නැහැ. ඒතකොට ඒ අඬන්නේ නැහැ කියන එකේ තුලත් හොරේකුත් තියෙනවා සමහර වෙලාවට. ඒක සමහරලාට දැන් සමහරට අම්මල සමහර ළමයිට වැඩිපුර සලකනවා. සමහර ළමයිට වැඩිපුර සලකන්නේ නැහැ. දැන් ඔය ගොඩාක් සමහරලාට අපි අඬන්නේ මොන වගේ වෙලාවටද? ඒ අඬන්නේ සමහර ළමයි ඉන්නවා වැඩිපුර මේ දුන්නාම තමයි යාට වැඩිපුර දුක එන්නේ. එයා තාත්තා හරි සහෝදරයෙක් හරි අම්මා හරි ගිය පරලව ගියාම එයා මට දැන් ඔය බලන්න මරණේ ගවල අඬන්නේ මොනවා කියාගෙන. හොඳට බලන්න මොනවා කියලා කියන්නේ. මට කන්න දුන්නා, මට බේත් ටික අරන් දුන්නා, මට සැලකුවා. මැරිච්ච නිසා කවුරුත් අඬන්නේ. එක්කෙනෙක් අර ටික ඒ කියන්නේ කාර්ය දෙය ටික කරේ මට කරේ. මට බේත් ටික අරන් දුන්නා, මට සැලකුවා, මට නැති වෙලේ අතමාරුවක් කරගන්න උදව් වුණා. මට මේක වුණා, මේම වුණා, මට මේ දේ දුන්නා. මට මේ උදව් කරා. ඒතර මේ අඬ දෙන්නේ මොකක්ද? අර ටික නැති වෙච්ච නිසා. ඇත්තට අඬනවනේ මැරුණ නිසානේ. අනේ මැරුණ කියලා කවුරුත් අඬනව දැකලා නැහැ.
ඒ නිසා අපි අර ඒ ආත්මාර්ථකාමී ගොඩක් කලාවට ආත්මාර්ථකාමී වෙන්න අපිට සබාධාම රිද්දන ප්‍රමාණය අඩුද වැඩිද? ඈ රිද්දන ප්‍රමාණය වැඩි. රිද්දන දැන් මේ කොරෝනා තියෙන වෙලේ වැඩිපුරම බය වෙලා තියෙන්නේ කවුද? ආත්මාර්ථකාමී වැඩි අය බය වෙනවා වැඩි. රකින්න දෙයක් නැති කෙනෙකුට බය වෙන්න දෙයක් නෑ. දැන් ඔබ හිතන්න ඔබේ ජීවිතේ රැකෙන්න දෙයක් නැත්තම් රකින්න දෙයක් නැත්තම් බයක් තියෙද? බයක් නෑ. රකින්න දේවල් වැඩි වුණාම මොකද වෙන්නේ? බය වෙන සමාලට ඉඳ යන්නෙත් නෑ. සමහරවිට අපේ රාත්‍රිය දිගයි. සමහර දවස්වල තේරෙන්නේ නැහැ නිින්ද ගිහිල්ලා උදේ නැග. ඇයි ඒ? සමහර හිත බර වුණාම මොකද වෙන්නේ? නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ නැති වුණාම රාත්‍රිය දිගයිද කොටයිද? රාත්‍රිය දිගයි. දවස් 5ක් වගේ. ඒ හොඳට නිින්ද ගියොත් පැයක් වගේ. එතකොට මේ රෑවල අඩු වැඩි වෙනවද එතකොට? රෑ ගන්නමයි. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? අපේ හිතේ ප්‍රශ්නයක් තියෙන්නේ. අපිම හදාගත්ත ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. ඒකයි බුදුහාමුදුරු කියන්නේ මේ තමන්ගේ පීඨ තමන් කරගන්න. මේ අපිම ගොඩනගාගත්තු ප්‍රශ්න ටිකක් අපිම ලියන්න වෑයම් කරනවා. අපිම හදාගත්තු ප්‍රශ්න ටිකක් අපිම ලියන්න වෑයම් කරනවා. දැන් අපි ඉපදිලා මාසෙන් දෙකකින් ඉන්නකොට ඔබට ප්‍රශ්න තිබ්බද නැද්ද? මාස දෙකේදී තුනේදී ෂෝක් එකේ හිටියනේ නේ. හොඳට හිටියා. පොඩි දෙයක් ඇති සෙල්ලම් කරන්න නේ. පොඩි බත් ඇටයක් තිබ්බනම් ඒක ඇති සෙල්ලම් කරන්න. දැන් එහෙමද? දැන් නෑ ලොකු ඒවා දැන් ඉල්ලන්නේ. ඒ කියන්නේ අපේ හිත මොකක් වෙලාද? හිත ලොකු කරගෙන අපි. ලොකු වෙනකොට හිතත් ලොකු වෙලා. එතකොට ලොකු හිතකට දෙන්න ඕන මොන වගේ දේවල්ද? ලොකු දේවල්. ඒකයි අපි පුළුවන් තරම් කවුරු වගේද ඉන්නවද? පොඩි ළමෙක් වගේ ඉන්නවා. පොඩි ළමෙක් වගේ ඉන්නවා කියලා කියන්නේ මේ දැන් මේ පිළිවෙලට ලස්සනට ඉන්න එපා කියන එක නෙමෙයි. හොඳට ඉන්නවා. ඕටෙඩි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්න දුක වැඩි. ස්වාධීන වෙනවා කියලා කියන්නේ ස්වාධීන ස්වෛරී වෙනවා කියලා කියන්නේ බලන්න අපි 10 දෙනෙක්ගේ 10ක් බලාපොරොත්තු අපිට එතන දුක් 10ක් තියෙනවා. 10 දෙනෙක්ගේ 10ක් බලාපොරොත්තු 10 දුක් 10ක්. අපි බලාපොරොත්තු ටික අඩු කරගත්තොත් දුක අඩුයි. ඒකට මේ පරාර්ථකාමී වෙන එකේ ඒ හොඳම ක්‍රමය තමයි අපි පුළුවන් තරම් තව කෙනෙකුට දෙයක් දෙන්න අපේ හිත හදලා තියෙනවා. පුරුදු කරලා තියෙනවා. අපි හැමතිස්සම බලන්නේ අපේ කුස පුරව ගන්න. අපි තව කෙනෙකුගේ කුස පුරවන්න වෑයම් කරන්නේ හිතෙන්නේ නැහැ. ඒ තමයි සසර අපි දැන් අපි මේ සිත තියෙනවනේ. සිත තියෙන්නේ සිත ප්‍රෝග්‍රෑම් කරලා තියෙන සබාධමෙම. මේ අපි කරපු එක ගන්න සබාධමෙන් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ ඉස්සරහට යන්නද නැවතිලා ඉන්නද? ඉස්සරහට යන්න ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඉස්සරහට යන්න තමයි හිත ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. එතකොට බුදු කෙනෙක් ඇවිල්ලා මොකද්ද කරන්නේ? අර ඉස්සරහට යන්න තියෙන ප්‍රෝග්‍රෑම් කරපු හිත මොකක් කරනවද? කඩලා දානවා. ඉස්සරහට යන්න තියෙන හිත ප්‍රෝග්‍රෑම් කරන්න දෙන්නේ නැහැ කඩලා දානවා. එතකොට ඒ කැඩුවාම දැන් ඔබේ අනාගතේ කඩලා දැම්මාම ඔබට කැමතිද නැත්නම් අනාගතේ කඩලා දැම්මාම දැන් ඔක්කොම කරන්නේ මොකක් වෙනුවෙන්ද? අද වෙනුවෙන්ද අනාගතේ වෙනුවෙන්ද? හොඳට අහන්න මේ නිකන් මේ කතාවන්නේ මේ ජීවිතය ගැන කියන්නේ. ඔබ ඔක්කොම දැන් ළමයෙක් ඉගෙන ගන්න මොකක් වෙනුවෙන්ද? දැන් ළමයෙක් පුතාට කියන්නේ පුතේ මේම ඉංජිනේරුවෙක් වෙන්න ඕන, දොස්තර කෙනෙක් වෙන්න ඕන, මේ වෙන්න ඕන, මේ වගේ අර ලොකු අනාගතයක් පෙන්නනවා. එතකොට මෙයාට මේ උගන්වන්නේ කවුද සතුටින් ඉන්නද? අනාගතේ සතුටින් ඉන්න. එතකොට අනාගතේ සතුටින් ඉන්න. ඒ කියන්නේ අද එයා ඉන්නේ මොකෙන්ද එතකොට? අනාගතේ සතුටින් ඉන්න අපි යාට කියනකොට අද ඉන්නේ මොකෙන්ද? ඒක කියන්නේ මොකෙන්ද ඒක? ඒතනම තියෙනවා එයා සතුටින් ඉන්නේ. එහෙනම් ඒක කියන්න ඕනේ නැහැ නේ අමුතුවෙන් අර. ඒ කියන්නේ මේ අම්මලා හැමෝම ළමයට උගන්වන්නේ මොකද්ද? අනාගතයේ සතුටින් ඉන්න ක්‍රමයක් හදනවා. කියලා දෙනවා. ඒතර බුදු කෙනෙක් ඇවිල්ලා මොකද කරන්නේ? බුදු කෙනෙක් එහෙම කරන්නේ නැහැ. බුදු කෙනෙක් කියන්නේ මොකද්ද? දැන් සතුටින් ඉන්න. දැන් හෙට සතුටින් ඉන්න මම ප්ලෑන් කරනවා. හෙට සතුටින් ඉන්න ප්ලෑන් කරොත් මම මොකද්ද? මගේ හිතේ ස්වභාවය. හෙට වුණාම මොකද්ද? හෙට වුණාම මම ඊට පස්සේ ආපහු හෙටට ඉන්න ප්ලෑන් කරනවා සතුටින් ඉන්න. ඊළඟ දවසේ හෙට වුණාම ඒ කියන්නේ හැමදාම මම හෙට ගැන හිතලා සතුටු වෙන්න ප්ලෑන් කරා. ඒ කියන්නේ අද සතුටු නැහැ.
අපි හැමතිස්සෙම මේ මනුස්ස ජීවිතේ ඔබට මේ අපට ඕන දේ විදියට මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. අපට ඕන විදියට මේක දැන් මේ මෑනියෝ මිය ගියා. දැන් අපිට ඕන විදියට දෙයක් උනේ. අපිට ඕන විදියට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒක ඉස්සෙල්ලා අපි පිළිගන්න ඕනේ. මේ සබාධාමෙන් වෙන්නේ සබාධාමට ඕන දේ මිසක් අපට ඕන දේ නෙවෙයි. ඒක දෙවියන් වහන්සේටවත් වෙනස් කරන්න බෑ. මේ සබාධාමෙන් වෙන්නේ අපට ඕන දේ නෙවෙයි. ඒතර ඒ අපට ඕන දේ නෙවෙයි නම් ඒ වෙන දේ පිළිගන්න ඕන. අන්න ඒක තමයි ධර්මය කියලා කියන්නේ. අපිට ඒ වෙන දේ පිළිගන්න පුළුවන් නම් අපිට කිසි ගැටුමක් නැහැනේ. අපිට ඒ වෙන දේ පිළිගන්න ඕන. මධ්‍යස්ථ වීම, උපේක්ෂා සාගත වීම, විවසීම කියන්නේ ඕක. අපි ඒකේ ඒ සිද්ධිත් එක හැප්පෙනවා, ගැටෙනවා. ඒක මධ්‍යස්ථව පිළිගන්න කැමති නැහැ. අර කෙතපාලු උච්ච බමුණගේ කතාව. එයා මෙහෙම වගා දවසක් බුදුහාමුදුරු මෙහෙම ගියා. ඊට පස්සේ මේ ඒ ගොවියා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ගොවියා මොකද කරන්නේ? මේ ශ්‍රමණ දැන් බුදු කෙනෙක් කියලා දන්නේ නැහැ නේ ගොවියා. දැන් අපි හිතන්නේ බුදුහාමුදුරුවෝ කොහොම එනවා කියලා නැද්ද? අපි දැන් අර චිත්ත තියෙන්නේ කොහොමද? චිත්‍රවල තියෙන්නේ කොහොමද විහාරේ? පිටිපස්සේ දාලා ලයිට් අර තොරණ වගේ ලයිට් පත්තල මේ වටේ කොහොම දාලානේ. දැන් මේ ගොවිය දන්නේ නැහැ ඔය කියන විදිහට බුදුහාමුදුරුවෝ නම් ටක් ගාලා අඳුරගන්න මේ බුදු කෙනෙක් කියලා. නෑ. ඔය ගොවිය මොකද කරන්නේ කියලා ස්වාමීනි මම අද මේ කුඹුර සකස් කරා.